समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස ගරු කටයුතු අපේ හාමුදුරුවන් වහන්සේලා ඇතුළු ධර්ම ශ්‍රවණාබිලාසී ගුණපුරණ කාරුණික පින්වත්නි අදත් සුපුරුදු විදිහෙන් ඥාන දර්ශනයක් පරිපූර්ණත්වයට පත් කරගෙන උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම උදෙසා අපි අසාගත යුතු දැනගත යුතු දැනගෙන භාවිතා කළ යුතු වැඩපිළිවෙල පිළිබඳවයි අපි ටිකෙන් ටික සාකච්ඡා කළේ. මගේ මතකයේ හැටියට අපි පසුගිය වාරයේදී කතා කළේ ලෝකයේ අරමුණු නොවන විදිහට ලෝකයේ අතහැරෙන විදිහට කාය වේදනා චිත්ත ධම්ම මේ සතර ඵලෙහි සිත පිහිටුවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඒ පිළිබඳව අපට තව දුරටත් ඒහා එක්වෙමින් අප දැනගත යුතු ධර්ම කාරණාවන් විවරණය කරගන්නට අදත් අපි මෙය අවස්ථාවක් බවට පත් කරගන්නවා. ඉතින් ඒ දායකත්වයේ දරන පින්වතුන් වෙනුවෙන් ඒ දියණිවරුන්ට බලාපොරොත්තු වන හැම සැපතක් ශාන්තියක් යහපතක්ම වේවා කියන උතුම් ප්‍රාර්ථනාවන් ඇතුව මේ හැම දිනාටම මේ ජීවිතේම මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනා සහිතව අපි ධර්ම දේශනාවන් පවත්වන්නට ආරම්භ කරනවා. පිනතියන් ඊ타ත්ම ශ්‍රද්ධා ගෞරවයෙන් කය නිසල කරගත්තා වගේම හිතත් හැකි පමණ නිහඬ නිසල කරගෙන මේ ධර්මයට හොඳින් සවන්පත් යොමන්න. පින්වතුනි,
විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ලෝකේ අතහැරෙන විදිහට විනය්‍ය දුරු වෙන අර්ථයෙන් දුරු කළ යුතු අර්ථයෙන් විනය්‍ය නම් වෙනවා. ලෝකේ අතහැරෙන විදිහට ලෝකයේ දුරු වෙන විදිහට අපි කොහොමද කියලා බලන්නේ විමසනකොට අපි පළමු කොට ලෝකේ යනු කුමක්දයි යම් වැටහීමක් ලැබිය යුතු වෙනවා. මොකද ලෝකය ගැන අපට තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියක්. අපි හිතන් ඉන්නේ අපි උපදින්නත් පෙර ලෝකයක් තිබුණා. අපි ඒ තිබිච්ච ලෝකයේමයි උපන්නේ. ඉපදිලා ඉන්නෙත් ඒ ලෝකේ. ඒ ලෝකේ තියෙද්දි අපි මියැදිලා ආපහු තියෙන ලෝකයක උපදිනවා. අපාය ලෝකේ වෙන්න පුළුවන්, මනුෂ්‍ය ලෝකේ වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ වෙන්න පුළුවන්. ඒ තියෙන ලෝකයක උපදිනවා. ඒ විදිහට අපි ඇතත් නැතත් ජීවත් වුණත් නැතත් ලෝකයේ හැමදාම ස්ථිරයි කියන අදහසයි ඒ තුල තියෙන්නේ. ලෝකේ හැමදාම තියෙනවා, පවතිනවා. අපි තියෙන ලෝකයක උපන්නේ, තියෙන ලෝකයක ජීවත් වෙන්නේ, ලෝකයේ තියෙද්දි මිය යනවා, මිය ගිහිල්ලා පහුව අපි තියෙන ලෝකයක උපදිනවා. අපට ලෝකය නිට්ටයයි, ස්ථිරයි. නොවෙනස්ව පවතින ලෝකයක් අපට හම්බ වෙලා තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා ලෝකය අතහරින්න කියලා. ලෝකේ දුරු කරන්න කියලා. එහෙම දේශනා කරනකොට අපි හාත්පස විමසනකොට කිසියම් ආකාරයක සකසාගත අදහස් සිතුවිලි කෙනෙකුට පහළ වෙන්න පුළුවන්. ඒ සාධාරණයි. අපි දන්නවා සතර අපායක්, මනුෂ්‍ය ලෝකයක්, දිව්‍ය ලෝක 6ක්. මේ කාම ලෝකයක් ගැන අපි කතා කරනවා. ඒ වගේම බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම, පරිත්තාබ, අපමාන, බහබස්සරාදී රූපී බ්‍රහ්ම ලෝක 16කින් යුක්ත රූප ලෝකයක් ගැන අපි කතා කරනවා. ඒ වගේම ලෝක 4කින් යුක්ත අරූපී ලෝකයක් ගැනත් කතා කරනවා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා අපි කතා කරනවා. ඒ ටික වෙන් කරගත්තාම ලෝක 31ක් අපට හම්බ වෙනවා. උත්පත්තිය ලබන්නට තිබෙන ස්ථාන හැටියටයි අපි මේවා හුඟක් දෙනෙක් හඳුනාගෙන තියෙන්නේ. එනිසා අපි කියන උත්පත්ති ස්ථාන කියලා. ඒ උත්පත්ති ස්ථාන කියලා කියනකොට අර අදහසමයි කියවෙන්නේ. ඒවා තියෙන ඒවා, ස්ථිර ඒවා. ඒ තියෙන ලෝකෙට තමයි අපි යන්නේ. තියෙන තැනක තමයි උපදින්නේ කියන අදහස. ඒ අනුව කාම ලෝක තියෙනවා, රූප ලෝක තියෙනවා, අරූප ලෝක තියෙනවා. ඒ තියෙන ලෝකවල තමයි ඒ සත්වයා ඒ තැන්වල උත්පත්තිය ලබන්නේ. එතකොට ලෝකත් තියෙනවා, ලෝකේ උපදින සත්වයෝත් ඉන්නවා. සතර අපායික සත්වයෝ ඉන්නවා, මනුෂ්‍ය ලෝකයේ උපදින සත්වයෝ, දිව්‍ය ලෝකයේ උපදින සත්ව කොටස්,
රූපී අරූපී බ්‍රහ්ම ලෝකවල උපදින සත්ත්ව කොටස් කියලා. මේ සත්වය ඒ තැන්වල උපදින අයත් ඉන්නවා. එතකොට ලෝකයක් ලෝකවල උපදින අයත් ඉන්නවා කියන අදහස මේ සම්මත ලෝකයේ තුල ඇත්තක්. ඒක සම්මුති සත්‍යයක් වෙන්න පුළුවන්. හැබැයි අපි පරමාර්ථයට යනකොට දහමට පිවිසෙනකොට මේවා මිත්‍යා දෘෂ්ටිගත වෙනවා. අපි තව දේශනාවක් සිහි කරලා බැලුවොත් ලෝකයේ ගැන බුදුරජාණන් වහන්සේ කළ රෝහිතස්ස සූත්‍රය ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ කරන මගත් බඹයක් පමණ සිරුර තුලින් පනවමි. එතකොට ඔය කියන මුළු ලෝකයමත් ලෝකයේ හටගන්න හේතුවත් ලෝකයේ නැති කිරීමත් නැති කරන මගත් මේ සියල්ල මේ බඹයක් පමණ වූ සිරුර තුලින් පනවලා තියෙනවා. එතකොට ලෝකය මින් බැහැරව නෙමෙයි මේ ඇතුළට සීමා කරලා තියෙනවා. එතකොට එහෙම ගත්තාම ලෝකේ බාහිරේ තියෙනවා වෙන්න බෑ. එහෙනම් ලෝකයේ ඇතුළත තියෙන්න ඕන. දැන් ලෝකයත් ලෝකයේ හට ගැනීමත් ලෝකයේ නිරුද්ධ වීමත් නිරුද්ධ කරන මගත් එතනදී බාහිරයෙන් නෙමෙයි පනවන්නේ. එතකොට අර දේශනාවයි මේ දේශනාවයි එකිනෙකට ප්‍රතිවිරුද්ධද කියලා කෙනෙකුට සංකා ඇති වෙන්න පුළුවන්. අපි මේ ධර්මය යම් ප්‍රත්‍යක්ෂතාවයකට එනකන් ඒ සැක සංකා තියෙන්න පුළුවන්. හැබැයි අපි මේ දහම දකින පළවෙනි තැනදීම විචිකිච්ඡා ඔය සැකය බැහැර වෙලා යනවා. සක්කාය දෘෂ්ටිය ඒ මිත්‍යා දෘෂ්ටියෙන් අපි නිදහස් වෙනකොටම මේවා පිළිබඳව තියෙන සැක සංකා තියෙනවද නැද්ද තිබුණාද කොහේද තියෙන්නේ මේ කියන ප්‍රශ්න කොහොම निराවුල් වෙනවා. දැනට අපිට අපි කොහේ හිටියද කොහොම කෙනෙක් වෙලා හිටියද කවුරු වෙලා කොහොම කෙනෙක් වුණාද දැන් ඉන්නවද ඉන්නවනම් කවුද කොහොමද කොහොම කෙනෙක්ද කොහොම කෙනෙක් වෙයිද අතීත අනාගත වර්තමානයේ පිළිබඳව අපට හිටිය කෙනෙක් පිළිබඳව ඉන්න කෙනෙක් පිළිබඳව අනාගතේ හටගන්න කෙනෙක් පිළිබඳව අතීතයේ හිටි තැනක් පිළිබඳව වර්තමානයේ ඉන්න තැනක් පිළිබඳව අනාගතේ හටගන්න තැනක් පිළිබඳව මේ බඳු සැක සංකා ඇති වෙනවා. ඒක ඇතිවීම සාධාරණයි. එහෙම ඇති වෙන්නේ අපි මේ ඇත්ත ඇති සැටියෙන් නොදන්නා කම නිසා. අපි තවත් විදිහකින් කල්පනා කරලා බැලුවොත් ඇස ලෝකයයි රූපේ ලෝකයයි චක්කුං ලෝකේ රූපං ලෝකේ සෝතං ලෝකේ කන ලෝකේ ශබ්දේ ලෝකේ නාසයේ ගන්ධය දිව රසය කය පහස මන ධම්ම මේ 12 ආයතනය ලෝකයේ හැටියට පනවලක් තියෙනවා. එතකොට අපට තවත් ගැටීමක් ඇති වෙනවා.
අතනදී බඹයක් පමණ සිරුරෙන් ලෝකයේ පැනෙවුවා. මෙතන ආධ්‍යාත්මික බාහිර ආයතන වලින් ලෝකේ පනවලා තියෙනවනේ කියලා. එතකොට බාහිරයත් ලෝකයේ තියෙනවනේ කියන අදහස. හිතනදිත් අපේ ධර්මයේ නිවැරදිව निराවුල්ව හඳුනා ගන්නකොට අපි දකිනවා අහනවා කියන තැන්වල යෙදෙන ධර්මතාවය කුමක්දයි වෙන්වෙන්ව හඳුනා ගන්නකොට ඒ ප්‍රශ්නයද අපෙන් බැහැර වී යනවා. ඒ තැන් निराවුල් වෙනවා. ඒ තැන්වල තියෙන සැක සංකා බැහැර වෙලා යනවා. අපි අදට හිතාගෙන ඉන්නේ බාහිරයේ රූප තියෙනවා. තියෙන රූපය හැට පේන්නේ. බාහිර ලෝකයේ ශබ්ද තියෙනවා. තියෙන ශබ්දයි කනට ඇහෙන්නේ. බාහිර ලෝකයේ ගන්ධ තියෙනවා. තියෙන ගන්ධයි නාසයට දැනෙන්නේ. බාහිරයේ රස තියෙනවා. තියෙන රසයයි දිවට දැනෙන්නේ. පහස ලෝකයේ තියෙන එකක්. තියෙන පහසයි කයට දැනෙන්නේ. අරමුණු ලෝකේ තියෙනවා. තියෙන අරමුණුයි හිතට දැනෙන්නේ කියලා. එතකොට අපට හැමතිස්සෙම ලෝකය තියෙනවා ඉන්නවා. ඒ තියෙන ඉන්න ලෝකය තමයි අපේ ඇහැට කනට නාසයට දිවට කයට මනසට අරමුණු වෙන්නේ කියන අදහසක තමයි සමස්ත ලෝකයම වාසය කරන්නේ ගත කරන්නේ. එතකොට ඉබඳු සම්මතයන් සහිත ලෝකයේ තුල අපි උඩුගම්බලා පීනීමක් බඳුයි මේ ධහමේ යථාර්ථය සොයනවා කියනකොට අනුසෝතගාමි පටිසෝතගාමි මේ ධර්මය පටිසෝතගාමි ධර්මයක් වෙනවා. මේ ලෝකයේ තුල මහා පරම සත්‍යක්සේ සලකාගෙන ඉන්න බොහෝ දේවල් අපට අතහැරලා දාන්න වෙනවා ඇත්ත දකින දවසට. ඒ අනුව අපිට බාහිරයෙන් ලෝකයක් තියෙනවා. ඒ තියෙන ලෝකයේ තමයි අපි ඇහැට කනට නාසයට දිවට කයට මනසට හමු වෙන්නේ කියන අදහසක ඉන්නවා. බාහිර ලෝකයක් තියෙනවා. තියෙන ලෝකය දකින අහන දැනෙන දැනගන්න කෙනෙක් ඉන්නවා. මේක තමයි සත්පුද්ගල ආත්ම සංකල්පය. ආත්ම හා ආත්මනීය කියන පදනම, මම මගේ කියන පදනම. අපි ඒ පදනමේමයි පිහිටා වාසය කරන්නේ. සමහර වෙලාවට අපි ධර්මයේ හොයන්නේ ත්‍රිලක්ෂණයේ සමත විපස්සනාව ගැන හොයන්නේ ඔය සම්මත සීමාවෙම පිහිටා ඉඳගෙන. තියෙන ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්මය තමයි බලන්න හදන්නේ. තියෙන ලෝකයක සමත විදර්ශනාවක් තමයි වඩන්න සූදානම. හැබැයි බුදුරජාණන් වහන්සේ අපට කය අරමුණු කරන්න කියන්නේ, වේදනාව අරමුණු කරන්න කියන්නේ, සිත අරමුණු කරන්න කියන්නේ, සංඥා සංඛාර අරමුණු කරන්න කියන්නේ ලෝකයේ අරමුණු නොහින විදිහට. ඒ කියන්නේ ලෝකයේ අතහැරලා ඉන්න පුළුවන් බවක් තියෙනවා. ලෝකයේ අතහැරලා ඉන්න තැනක් තියෙනවා නම්, ලෝකයේ අතහරින්න පුළුවන් බවක් තියෙනවා නම්, එහෙනම් ලෝකයේ තියෙනවා කියන එක ඇත්තක් නම්
ඒක අපට අතහරින්න බෑ. ලෝකයේ ඇති බවට ලෝකයක් ඇති බවට අපි ළඟ පවතින්නේ වැරදි මිත්‍යා දෘෂ්ටියක් මිත්‍යා සංකල්පයක් නම් අපට මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිත්‍යා සංකල්පයෙන් මිදුනහම ලෝකයෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි සතිපට්ඨානය පිළිබඳව මේ పూర్ව ප්‍රතිපදාවකටවත් අර ඥාන දර්ශනයට එන විදිහකට සත්‍යානුලෝමික සත්‍ය අනුව යන දැක්මකින්වත් බලනවා නම් අපි ඔන්න ඔය කියන දෘෂ්ටි සංකල්ප වලින් මිදෙන දහමක් අසා දැනගෙනමයි ඒ පිළිවෙත ඒ ප්‍රතිපදාව අපට පුරන්න වෙන්නේ. ඒ නිසායි අපි මේ ටික ගැන කතා කරන්න අදහස් කළේ. පින්වතුනි, අපි මොහොතක් නැවත වතාවක් අපට හමු වෙන ලෝකය ගැන කතා කළොත් අපට දෙවියෝ ඉන්නවා, බ්‍රහ්මියෝ ඉන්නවා, මිනිස්යෝ ඉන්නවා, සතර අපායික සත්වයෝ ඉන්නවා. මම ඉන්නවා, අනුන් ඉන්නවා කියන මේ මට්ටමේ තමයි අපේ ජීවිතය පවතින්නේ. එතකොට ඉන්න මම නිවන් දක්වන්න තමයි අපි මහන්සි ගන්නෙ. ඒ නිසා අපි ඉන්න මම බෙදාගෙන වෙන් කරගෙන දෙතිස් කුණප වශයෙන් වෙන්න පුළුවන්, සතර මහා ධාතු වශයෙන් වෙන්න පුළුවන්, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් බෙදා වෙන් කරමින් බලලා මේ ලෝකයෙන් එතර වෙන්න උත්සාහ කරනවා. හැබැයි අපි ඉන්නවා කියන තැනක ඉඳගෙන එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ භාවයේ බලන්න විදසුන් වැඩුවට ඒක නිවැරදි ඍජු ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. ධර්මයේ කියවෙන්නේ අත්තනාව අනත්තානං සංජානාමීති වාස්ස සච්චතෝ තේතතෝ දිට්ඨි උප්පජ්ජති. ආත්මව සිට අනාත්මය දකිමි යන ඒකාන්තයෙන් ස්ථිර වශයෙන් දෘෂ්ටිගතයක් හටගන්නේ වෙයි කියලා. ඒක ඒකාන්තයෙන් සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් ඒක දෘෂ්ටිගතයක් වෙනවා. එතකොට අද දවසේ අපි කරන භාවනාවන් පිළිබඳව සලකා බැලුවාම අපි එන හැම අරමුණක්ම විදසුනට නගලා එහි අනාත්ම භාවය, අස්තිර භාවය හඳුනා ගන්න උත්සාහ කරනවා. හැබැයි එන අරමුණ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, අසුභ වශයෙන් බලන්න නිට්ටයව ස්ථිරව ඒ ආකාරයෙන්ම පවතිනවා. බලන්න ඉන්නවා. එනිසායි ආත්මව සිට අනාත්මය දකිමි යන දෘෂ්ටිගත වෙන්නේ. අපි කලින් දවසකත් කතා කළා නාම ධර්මයන්හි කලකිරීම පිණිස, විරාගයේ පිණිස විදසුන් වඩපු නිසායි අසඤ්ඤ තලයට කෙනෙක් උපත පිණිස යන්නේ. රූපේ ආදීනවය දෝෂය දැකලා එහි කලකිරීම විරාගයේ පිණිස විදසුන් වඩපු නිසායි රූපයෙන් මිදිලා අරූපී වෙන්නේ. අන්න එතනදී රූපේ අනාත්ම බව දකිනවා. හැබැයි නාමයේ අනාත්ම බව දකින්නේ ඒ ආත්ම කොටගෙන.
රූපේ ආත්ම කොටගෙන නාමයේ අනාත්ම භාවයේ දකිනවා. රූපේ ආත්ම වෙලා. ඒ නිසායි ඒ අයට රූපයෙන් මිදුනත් නාමයෙන් මිදෙන්න බැරි වුනේ. නාමයෙන් මිදුනත් රූපයෙන් නිදහස් වෙන්න බැරි වුනේ. එනිසා මේ දහම තුල රූපේ එක්කන්තයක් කොට නාමයේ එක්කන්තයක් කොට අන්ත දෙක හැටියට පෙන්වා තිබෙනවා. නාමයේ එක්කන්තයක් රූපේ එක්කන්තයක් ආධ්‍යාත්මික ආයතන එක්කන්ත අන්තයක් බාහිර ආයතන තවත් අන්තයක්. මේ අන්ත ඇසුරු කොටගෙන මේ අන්තවල පිහිටලා මැදුම් පිළිවෙත අපට හම්බ වෙන්නේ නැහැ. අන්ත දෙක අතහැරිය තැනයි අන්ත දෙකෙන් මිදුණු තැනයි අපට මග පිළිවෙත හම්බ වෙන්නේ. එනිසා අපි සතිපට්ඨානය පිළිබඳව අනුමාන දැක්මකට හෝ එන්න නම් මෙන්න මේ අදහස් ටික අපේ හිතවල තබාගෙන එබඳු දෘෂ්ටි ගතයකට නොයැටෙන විදිහෙන් මේ ධහමට අර්ථයක් සපයා ගත යුතු වෙනවා. මොකද නැවත නැවතත් අපි අවධාරණය කරනවා නිවන පස්වෙනි කොට ඇති පංචවිධානිසංසයක් සතියක් වැනි පුංචි කාලයක් තුල උදී උවත් ලබන්න පුළුවන් වැඩපිළිවෙලයි මේ කියවෙන්නේ. එතකොට මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් වෙන්න නම් ඒකාන්තයෙන් සමුදය ප්‍රහාණය විය යුතු වෙනවා. එහෙනම් ඒ සමුදය ප්‍රහාණය වෙලා නිරෝධය සාක්ෂාත් වෙන වැඩපිළිවෙලයි මෙහි අන්තර්ගත වෙන්න ඕන කියන අදහස අපේ හිත දැඩිව පිහිටුවා ගන්නට ඕනේ. ඒ උත්තරය ලැබෙනකන් අපි මේ දහම කල්යාණ මිත්‍රාශ්‍රයෙන් අසාගත යුතු වෙනවා, හොයාගත යුතු වෙනවා, හඳුනාගත යුතු වෙනවා. ඒ උත්තරය ලැබෙන විදිහට යමක් කරන්න පුළුවන් වෙච්ච දවසට අන්න ඒ ශ්‍රුතවත් බව ලැබපු දවසට අප ඉද බික්ඛවේ බික්ඛු මේ ශාසනයේ මහණෙක් වෙනවා, මේ ශාසනයේ මෙහිණක් වෙනවා, මේ ශාසනයේ උවසුවෙක් වෙනවා, මේ ශාසනයේ උවසියක් වෙනවා. කෙසේද සුතවාචකෝ ආර්ය ශාවකෝ ශ්‍රුතවත් වූ ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙමින් සතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා දැන් සමුදය ප්‍රහාණය කරගෙන නිරෝධය සාක්ෂාත් වෙන විදිහට කාය වේදනා චිත්ත ධම්ම මේ සතර ඵලෙහි හිත පිහිටුවා ගන්නේ, සිහිය පිහිටුවා ගන්නේ කොහොමද කියලා. එයා දන්නවා දැන් කල යුත්තේ මොකක්ද කියලා. ඉතින් අපි අන්න එතනට එනකම්ම මේ දහම සෙවිය යුතු වෙනවා, ඇසිය යුතු වෙනවා. ඒ අනුව පින්වතුනි අපි අර කලින් සඳහන් කළ විවිධාකාරයෙන් අපට විශේෂ වෙන මේ ලෝකය අතහැරෙන විදිහෙන් බලන්න පුළුවන් විදිහක් පිළිබඳවයි සොයාගත යුතුයි කියලා අපි මුලදීම සිහිපත් කළේ. පසුගිය දේශනාවෙදිත් අපි මතු කළේ ඒ අදහස. එහෙමනම් දැන් අපට අර බඹයක් පමණ වූ සිරුර තුලින් ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් නිරෝධ කරන මගත් පිළිබඳව කළ දේශනාව ටිකක් විමසලා බැලුවොත් අපට හුඟක් දේ තේරුම් ගන්නත් පුළුවන් වෙන්න පුළුවන්. ඒ අනුව බුදුරජාණන් වහන්සේ ලෝකේ පනවන්නේ මේ බඹයක් පමණ වූ සිරුර තුලින් කියලා කියනකොට
ආධ්‍යාත්මික ආයතන 6ට සීමා කරලා තියෙනවා. ආධ්‍යාත්මික ආයතන 6ට සීමා කරලා තියෙනවා සමස්ත ලෝකේ. ඉන්හිහාවට ලෝකයක් නෑ. එතකොට දැන් අපට ඇති වෙන ගැටලුව තමයි ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, සිතට දැනෙන අරමුණු. ඒවා ඇයි බාහිර නෙවෙයිද කියලා. අපට දැනට බාහිරයෙන් හමු වෙනවා වගේ පේන්න පුළුවන්, දැනෙන්න පුළුවන්. එහෙත් ඒ ඇත්ත නොවේ නම් අපට යම් දවසක ලෝකයම ආධ්‍යාත්මීය පැත්තෙන් හඳුන ගන්න පුළුවන් වෙන වෙලාවක් එයි. දැන් අපි ඇහැක් තියෙනවා, තියෙන ඇහැට බාහිරයෙන් රූප පේනවා කියන අදහස. ගස් ගල් ඉර හඳ තාරකා එළදොළ ගංගා තියෙනවා. ඒ තියෙන දේවල් ඇහැට පේනවා කියන අදහස. මේක තමයි ආධ්‍යාත්මික ලෝකයේ බාහිර ලෝකයේ කියලා අද අපට හම්බ වෙලා තියෙන්නේ. හැබැයි අපි ඔය බාහිරයෙන් තියෙන දේ පේනවා කියන තැන ඇත්තටම සිදුවෙන්න පුළුවන් ධර්මතාවය සොයා බැලුවොත්, විමසා බැලුවොත් බාහිරේ තියෙන දෙයක් පේනවද කියලා? ඒක මේ සමස්ත ලෝකයට, සම්මුති ලෝකයට නම් ඒක පරම සත්‍යයක්. ඒක එහෙම නොවේයි කියලා කියන්න යාමත් ගිලකපා ගැනීමක් වගේ අනතුරුදායක තැනක් වෙනවා. නමුත් ඒ සත්‍යයක් නම්, ඇත්තක් නම් ඒක අපි ඇත්තද කියලා විමසා බලන්න හෝ වටිනවනේ. ඒක විමසා බලලා ඒක පිළිගන්න බැරි නම් ඒක බැහැර කරන එක, ප්‍රතික්ෂේප කරන එක ඒක වෙනම කාරණාවක්. සොයා බලන්නෙම නැතුව මිත්‍යාවක් කියනවා නම් ඒක සත්‍යයක පිහිටලා කළ ප්‍රකාශනයක් නොවෙනවා. එනිසා අපි හැමෝටම පුළුවන්කම තියෙනවා යමක් පිළිබඳව සොයලා විමසලා තීරණයක් ගන්න. එනිසා මේ ධර්මයේ තුලත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ උන්වහන්සේ දේශනා කළ නිසාවත්, තව කෙනෙක් කියන නිසාවත් පිළිගන්න එපා කියන එකයි. ඒකේ අර්ථය හොඳින් හොයලා බලලා විමසලා අර්ථය වැටහෙනවා නම්, අර්ථයට සැසඳෙනවා නම්, ගැලපෙනවා නම් විතරක්ම ඒක පිළිගන්න කියලායි. එනිසා අපට මේ ශාසනය තුල අසන්න පුළුවන්, අහන දේ දරා ගන්න පුළුවන්, දරා ගන්න දේ ඒ විදිහෙම භාවිතා කරන්න ඉඩක් නැහැ. අපිට අහගත්ත දේ දරාගෙන අප විසින් කළ යුත්තක් තියෙනවා, චින්තාමය. ඇසූ දේ පිළිබඳව අර්ථය විමසිය යුතු වෙනවා. චතුරාර්ය සත්‍යයට ගැලපෙනවද? රාග, ద్వේෂ, මෝහ මේ විනය මේ ටික අතහැරෙනවද? පටිච්ච සමුප්පාද ධර්මතාවයට සැසඳෙනවද? ගැලපෙනවද? මේ අර්ථය මතුවෙනවද මේ අහගත් ධර්මයේ තුල? ඒ සියල්ලට සසඳ ගන්න, ගලප ගන්න පුළුවන් නම් ඊට එකඟ නම් විතරක් අපට ඒබඳු දහමක
පහදවාගෙන පැහැදිලා පැහැදුණු දහමක හැසිරෙන්නයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වුණේ. එනිසා අපි හැමෝටම ඒ විමර්ශනයට ඉඩ තියෙනවා. විමසීමට ඉඩ තියෙනවා. ඒක අනිවාර්ය අංගයක් වෙනවා. සුතමේ ඥාණයෙන් චින්තාමේ ඥාණයට, චින්තාමේ ඥාණයෙන් භාවනාමේ ඥාණයට යා යුතු වෙනවා. භාවනාමේ ඥාණය අපට ලබන්න බෑ චින්තාමේ ඥාණයෙන් තොරව. චින්තාමේ ඥාණය අවදි කරන්න බෑ සුතමේ ඥාණයෙන් තොරව. නිසා මේක තමයි අනුපිළිවෙල. ඉස්සෙල්ලා අපිට කරගන්න වෙන්නේ අහලා දැනගන්න එක. අසා දැනගන්න එක. ශ්‍රුතවත් වෙන එක. ඒ අහලා දැනගත්ත දේ තමයි අර්ථය සොයන්නට ඕන, අර්ථය විමසන්න ඕන. දැන් අපි කියනවා ලෝකයේ අතහැරෙන විදිහට කය දෙස බලන්න කියලා. දැන් අපි අහගත්ත දේ නුවණින් විමසන්න ඕන. කොහොමද ඒක කරන්නේ? කොහොමද ඒක කරන්නේ? ලෝකයේ අතහැරෙන විදිහට වේදනාව කොහොමද අරමුණු කරන්නේ? එහෙම ක්‍රමයක් තියෙනවද? එහෙම ඉඩක් තියෙනවද? මේ කියා දෙන දේ තුල එහෙම එකක් පුළුවන්ද කරන්න? මෙන්න මේ ආධ්‍යාත්මික විමර්ශනය, ආධ්‍යාත්මික ගවේෂණය තමන්ගේ පැත්තෙන් සිද්ධ වෙන්නම ඕන. සම්මා දිට්ඨියට හේතු කාරණා දෙකක් පනවනවා. ද්වේ හේතු ද්වේ පච්චයෝ. හේතුප්‍රත්‍ය ධර්මතා දෙකක් පනවනවා. එකක් පරතෝගෝසය, අනික යෝනිසෝ මනසිකාරය. පරතෝගෝසය සත්පුරුෂාශ්‍රයෙන් අහගන්න දේ. ඒ අහගත්ත දේට අනුව ඒ අහගත්ත දෙහි අර්ථය මතු කරගන්න තමන් දරන උත්සාහය. මෙන්න මේ කාරණා දෙක එකට එකතු වෙච්ච තැනක තමයි අපට සම්මා දිට්ඨිය පිළිබඳව හෝ සම්මා දිට්ඨියට පූර්වාංගම වූ අනුමාන ඥානයකින්, සත්‍ය අනුවගිය අවබෝධයකින් හෝ යම් ප්‍රතිපදාවක් හඳුනගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ ආධ්‍යාත්මික උත්සාහය තුළ. නිසා අපි මේ දේශනා කරන හැම දේශනාවකම අහන සීමාවෙන් එහාට ගිහිල්ලා සිටිය යුතු, විමසිය යුතු සීමාවක් අපට හම්බ වෙනවා. ඒ සිතන විමසන සීමාවේ අපි කටයුතු නොකළොත් කොච්චර දේ අපි අහගත්තත් ඒකේ අර්ථය මතු කර ගැනීම පහසු වෙන්නේ නැහැ. අර්ථය හඳුනා ගැනීම පහසු වෙන්නේ නැහැ. එනිසා ඔබට යමක් අර්ථය මතුවෙන විදිහෙන් හිතන්න, සොයන්න, විමසන්න අපට පුළුවන්කම තියෙනවා යම් යම් ප්‍රමාණයක උදව් වීමක් වෙන්න. අපි ඒ අනුව බලමු ඇහැට රූපයක් පේනවා කියන තැන එහෙම කතා කරන ලෝකයේ තුල ඇත්ත කොහොම වෙන්න ඕනද කියලා. තියෙන ඇහැට තියෙන රූපම පේනවද කියලා බැලුවොත් දැන් අපි දන්නවා කණ්ණාඩියක් ළඟට ගියාම අපට පේනවා යමක්. කණ්ණාඩිය ළඟට ගියාම යමක් පේනවා. හැබැයි ඒ පේන දේ කණ්ණාඩිය නෙවෙයි. කණ්ණාඩිය ඉදිරියේ තියෙන භෞතික රූපයක් නෙවෙයි. කණ්ණාඩියේ තිබුණත් භෞතික රූපයේ තිබුණත් ආලෝකය නොතිබුණා නම් මේ පරාවර්තනය වෙන්න විදිහක් නැහැ.
කණ්ණාඩියත් ආලෝකයත් කණ්ණාඩිය ඉදිරියේ භෞතික රූපයකුත් ඇති තැනක පෙනෙන්න පුළුවන් ප්‍රතිබිම්බයක් හමු වෙන්න පුළුවන්. එතකොට පෙනෙනවා අපිට. හැබැයි පෙනෙන දේ කණ්ණාඩියටවත් ඒ ඉදිරියේ ඇති රූපයටවත් ආලෝකයටවත් අයිති නෑ. කණ්ණාඩියේ ඇතුලේ රූපයේ ඇතුලේ ආලෝකයේ තුල තිබිලා ආවත් නෙමෙයි. අපට හම්බ වෙනවා ධර්මතාවයක්. හේතු නෙමෙයි. හේතු තුල තිබුණත් නෙමෙයි. හේතු නිසාත් නෙමෙයි. හේතු ඇති කල්හි පෙර නොතිබීම හටගත්ත යම් ධර්මතාවයක් අපට ප්‍රතිබිම්බයක් හැටියට පේනවා. මේ පේන දේ පිළිබඳව අපට විවිධ විදියට හිතන්න පුළුවන්. එහෙම පේන තැනක රිලෙවෙක් වඳුරෙක් තව සතෙක් එහෙ ඉන්නවා කියලා කණ්ණාඩිය අතපත ගාලා කඩලා බිඳලා දාන්නත් පුළුවන්. හැබැයි අපට ඒ තරම්ම අනුවණකමක් නොයදුනත් අපි හිතන් ඉන්නවා පේන දේ මෙහෙටයි අයිති කියලා. ඒ නිසා අපි නැවත නැවතත් මෙහි බලා ගන්න ඕන වුණාම තමන්ගේ කය බලා ගන්න ඕන වුණාම නැවත නැවතත් කණ්ණාඩිය ළඟට යන්නේ එහෙම් පේන්නේ මෙහි තියෙන දෙයි කියලා හිතන නිසා. අන්න දැන් එහෙම හිතනකොට තියෙනවා මෙහි හටගත්ත ඵල ධර්මතාවයේ හේතුන්ට අයිති කියන එක. මෙහි තියෙන එක තමයි කණ්ණාඩියෙන් පේන්නේ කියලා. එතකොට අර හේතුවට අයිතිත් නෑ, හේතු තුල තිබුණත් නෙමෙයි, හේතු ඇති කල්හි පෙර නොතිබීම හටගත්තා කියන ධර්මතාවයේ විවරණය වෙලා නෑ එතන. එතනදී හැමතිස්සෙම අපට හමු වෙලා තියෙන්නේ මෙහි තියෙන දේ එහෙන් පේනවා. එනිසා මෙහි බලා ගන්න ඕන වුණාම අපි එතනට යනවා. එතකොට අපට එහෙන් ඵලයක් හම්බ වෙලා තියෙනවා. හැබැයි ඵලය හේතුවට අයිති කියන මට්ටමකයි අපේ පැවැත්ම තිබිලා තියෙන්නේ. හොඳයි, දැන් අපි අදහස් කළොත් ඔය කණ්ණාඩියයි බාහිර රූපයයි ආලෝකයයි කියන ටික අපි සමාන කළොත් ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන තැනට අපිට පේනවා කියන තැන හම්බ වෙන්නේ මෙබඳු අවස්ථාවක් නම් එබඳු අවස්ථාවක් වුණොත් එතකොට අපි බාහිරයක් දැකලාද කියන ප්‍රශ්නය අපට එනවා. බාහිරයක් අපිට දැකලාද කියන ප්‍රශ්නය එනවා. සමහර වෙලාවට අපි දහම තුල යම් වැඩි විස්තරයක් කරනකොට අපි කියනවා බාහිරේ තියෙන දෙයක් පේනවා නෙමෙයි, ඇහැට පේන්න පුළුවන් වර්ණ සටහනක් විතරමයි කියලා. හැබැයි අපි ඒ කියන හැම වාරයකම කියනවා අපි ඉන්න තැනට සාපේක්ෂකව වැඩි යමක් තේරුම් ගන්න එහෙම කිව්වත් ඒක ඇත්තක්ම නොවේය කියලා. අපි එහෙම නැවත නැවත කිව්වේ අතීතයේ ඉඳලා බාහිරේ තියෙන වර්ණයක්වත් නොපෙනෙන නිසා. අපි හිතාගෙන ඉන්නේ සුද්ධාෂ්ටකයක් බාහිරේව තියෙනවා. එයින් පඨවි ආපෝ තේජෝ වායෝ ගන්ධ රස ඕජා ඇහැට පේන්නේ.
ඇයට හම්බ වෙන්නේ 8න් 1යි වර්ණේ විතරයි කියලා. කනට ශබ්දේ විතරයි කියලා. නාසයට ගන්ධ උපාදාය රූපයක් විතරයි අනිත් ටික හම්බ වෙන්නේ. දිවට රසයේ පමණයි අනිත් ඒවා හම්බ වෙන්නේ. කයට බාහිර ධාතු අරමුණු වෙනවා කියලා. අපි ඉන්න තැනට සාපේක්ෂව වැඩි දහමකට ලං කරගන්න එහෙම කතා කළත් එයද සත්‍යයක්ම නොවේය කියන අදහස අපි මේ බොහෝ තැන්වලදී සිහිපත් කරලා තියෙනවා. ඉතින් අදත් ඒ කතාව එහෙම්මම කියන්න ඕන. එතකොට බාහිරේ තියෙන වර්ණයවත් නෙමෙයි නම් පේන්නේ. අපිට මොකද්ද පේනවා ඇත්තේ? අපි පුංචි කාලෙම ඇහැගෙන ඉගෙනකොට අපට බාහිරේ තිබෙන දේ පිළිබඳව අපි කතා කරලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා. ඒ ආලෝක පරාවර්තනයකුයි ඇහි පතිත වෙන්නේ කියලා. එතකොට අපට හම්බ වෙන්නේ බාහිරේ තියෙන එකක් නොවේයි නම් අර කණ්ණාඩියේ මත හමු වුණු ප්‍රතිබිම්බයට හා සමාන. ඇහි ප්‍රසාදයේ තුලම හටගත් ඡායා මාත්‍රයක් නම් අපට පේනවා කියන තැන තියෙන්නේ. අපි කොහොමද බාහිරයක් දැක්කා කියලා කියන්නේ? අර බඹයක් පමණ සිරුර තුලින් ලෝකයේ පනවනවා කියන තැනට සාධාරණයක් කරගන්න පුළුවන් වේවි. ඒ අර්ථය අපට මතු කරගන්න පුළුවන් වුණොත්. අපි සමහර වෙලාවට සමහර අවස්ථාවලදී මේ අදහස විවරණය කරන වෙලාවල් වල අපි මේ පෙනෙන විදුලි බුබුලක් දෙස බලන්න කියලා ඒ පේන විදුලි බුබුල පිළිබඳව කතා කරනවා. එතකොට විදුලි බුබුලක් තියෙනවා. තියෙන විදුලි බුබුලයි පේන්නේ කියන අදහසයි හැමෝම දරන්නේ. අපි එහෙම තැනකදී පුංචි නිදර්ශනයක්, පුංචි උදාහරණයක් අරගන්නවා. පුංචි පරීක්ෂණයකට ලක් කරනවා. අපි කියනවා එක ඇහැක් වහගන්න කියලා. එක ඇහැක් එක අතකින් වහගෙන අනිත් අතෙන් ඇසේ කෙලවර කන පැත්තේ කෙලවර ඇහැ ටිකක් සොලවන්න කියනවා, මිරිකන්න කියනවා. එතකොට අපි අහනවා මොකක්වත් හෙලවෙනවද කියලා. අර පේන දේ හෙලවෙනවද කියලා. එතකොට අර තියෙන විදුලි බුබුලක් පේනවා කියපු තැන ඉහළට පහළට හරහට හෙලවෙන බවක් දැర్శණය වෙනවා. එහෙම තැනදී අපි අහනවා දැන් ඔය හෙලවෙන්නේ මෙහි එල්ලිලා තියෙන විදුලි බුබුලද කියලා. තියෙන එක හෙලවෙනවද? Tamanට පේන එකද හෙලවෙන්නේ කියලා. ටිකක් හිතලා බලන්න කියලා කියනවා. දැන් Tamanට යම් ආලෝකයක් විදුලි බුබුලක් පේනවා. හැබැයි අපි හිතාගෙන ඉන්නේ පේන්නේ මෙහි තියෙන එකමයි කියලා. දැන් අපි ওই පරිශ්‍රණය තුල හඳුනා ගන්නවා තියෙන දේ එහෙම හෙලවුණා නම් බිමට කඩන් වැටෙන්න ඕන. එහෙනම් හෙලවෙන යමකුත් උඩට පහළට හරහාට හෙලවෙන යමකුත් අපට හම්බ වෙනවා නම් එහෙනම් ඒ මොකද්ද? අපිට පේනවා කියන තැන, අපි දකිනවා කියන තැන මේ පැත්තෙම තියෙන එකක් නම් දකින්නේ. මම ඒක විශ්වාස කරන්න පිළිගන්න කියන්නේ නේ. ඒක විමසා බැලීම බණහන ඔබට අයිතිකාරයක් වෙනවා. හොඳයි අපි මේ වෙලාවේ එහෙම උපකල්පනය කළොත්
ඒ සෙලවෙන්නේ බාහිරේ තියෙන දේ නොවේයි නම් මට පෙනෙන දේ නෙහෙල වෙන්නේ. එහෙනම් මට පේනවා කියන එක බාහිර නෙමෙයිනේ. මට පේන දේ බාහිර නෙවෙයිනේ. හෙලවෙන්නේ ඒ නිසානේ. හෙලවෙන දෙයක් නේ මට පෙනිලා තියෙන්නේ. එහෙනම් බාහිරයක් පේනවා කියන තැන අපි දැකලා තියෙන්නේ බාහිරයක් නොවේයි නම් අර කණ්ණාඩියත් බාහිර භෞතික රූපයක් ආලෝකයක් ඇති තැනක ප්‍රතිබිම්බයක් හම්බ වුණා. ප්‍රතිබිම්බය හේතු එකකටවත් අයිති නෑ. හේතු තුල තිබුණත් නෙමෙයි. පෙර නොතිබීම හටගෙන ඉතුරුවක් නැතුවම අවසන් වෙච්ච බවක් නම් එහෙනම් දැන් අපට පේන දේ ඒ මොහොතේම හටගෙන ඒ මොහොතේම නිරුද්ධ වෙන්නක් නම් ආපහු අපට ඒක බලන්න පුළුවන්ද? නැවත කොහෙන් හරි ඒක දකින්න පුළුවන් වේවිද? හැබැයි දැන් අපි දන්නවා කණ්ණාඩිය ළඟදී අපට හම්බ වෙන්නේ පෙර නොතිබීම හටගත්ත දෙයක්. හැබැයි අපේ වැරදි සංකල්පයක් වැරදි දෘෂ්ටියක් තියෙනවා මෙහි තියෙන දේයි පේන්නේ කියලා. පේන දේ හේතුවට අයිති කියන වැරදි දැක්මක් තියෙනවා. වැරදි දැක්ම නිසා අපි ආපහු නැවත කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඒ පෙනෙන දේ බලනවා. හැබැයි අපි සැබවින්ම බැලුවොත් පෙනෙන දේ මේ හේතු එකකටවත් අයිති නෑ කියලා. මොකද බාහිර භෞතික කය නම් ඒක ආහාරයෙන් හටගත් එකක්. ඒක සතර මහා ධාතු උපාදාය රූප. ඒක ආහාරයෙන් යැපෙන පවතින එකක්. මේ ප්‍රතිබිම්බයේ තුල කෙස්ලොම් නියදත් සම්මස්නහර පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු අපට හම්බ වෙන්නේ නේ. ඒක ආහාරයෙන් යැපෙනවා කියලා කියන්න බෑ. එහෙනම් රූපයක තියෙන්න ඕන ලක්ෂණ බුදුහාමුදුරුවෝ අපට පෙන්නවා. රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රුප්පණේ වෙන බැවින් රූප කියලා කියනවා. කේන රුප්පති සීතේන පිරුප්පති උන්නේන පිරුප්පති jigacchāya පිරුප්පති පිපාසාය පිරුප්පති දන්සමකස වාතා තපසිරින් සපසම්පස්සානම් පිරුප්පති. මෙන්න මේ හේතුන්ගෙන් බඩගින්නෙන් පිපාසයෙන් සීතලෙන් උස්නයෙන් මැසි මදුරු පත්තය ගෝනුසු සර්පාදීන්ගේ දැහැ ගැනීමෙන් බින්දෙන වෙනස් වෙන දෙයටයි රූප කිව්වේ. දැන් අපට ප්‍රතිබිම්බය එහෙම වෙන එකක් නෙමෙයි. එහෙනම් දැන් අර කණ්ණාඩිය බලනකොට අපට හෙලවෙන යමක් හම්බ වුණා නම් ඒ මොකක්ද? ඒක නම් පේන්නේ ඒක කොහොම හටගත් එකක්ද? අපි කියලා බැලුවොත් විමසලා බැලුවොත් යම් අදහසක් ගන්න. එතකොට එහෙනම් අපට බාහිර ලෝකයක් පෙනිලාද? බාහිර ලෝකයක් හම්බ වෙලාද? බාහිර ලෝකයක් ඇති බවට අපි වරදවාගෙනද කියන මෙන්න මේ අදහස පිළිබඳව යම් දැක්මකට අපට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ කාලය අදට නිමා වෙනවා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා අර චින්තාමය ඥානය අවදි කරගෙන මේ අහගත්ත දේ පිළිබඳව තව දුරටත් සිතමින් විමසමින් මේ සත්‍ය සොයන්න. එහෙම හොයන්න උත්සාහ කළොත් තමයි අපට මේ ධාමයේ අර්ථය වටහාගෙන ලෝකයේ දුරු වෙන අර්ථයෙන් සතිපට්ඨානය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා උත්සාහවත් වෙන්නට, ඒ සඳහා විමර්ශනය කරන්නට ඔබට තව දුරටත් ඉඩකඩ සලසාලමින් අදට નિયમિત අනුශාසනාව මෙතකින් නිමාවටපත් කරනවා. ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන හැමටත්
සියලු ලෝ සතුනටත් දෙවියන් සහිත ලෝකයාටත් මියගිය ඥාති වර්ගයාටත් හැදුවැඩු ගුරු දෙමාපිය හැමටත් මේ ජීවිතයේම මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් මගඵල නිවනම සාක්ෂාත් වේවායි සාදු කියා ප්‍රාර්ථනා කටයුතුයි. මෙසේ අපි අත්පත් කරගත් මහානිසංසදායී මහා කුසලය මතු බුදුවන ආර්ය මෛත්‍රිය නාථමෙත් බෝසතුන් ඇතුළු උතුම් බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක පින් කැමැති ඉෂ්ඨකාමී දේව සමූහයාටත් මේ පින් අයිති වේවා. දිව යසීසුරු වැඩි දියුණු වේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින්ම සැනසේවායි සාදු කියා ප්‍රාර්ථනා කටයුතුයි. ඒ වගේම වාද්දුවේ වැල්ලවායේ මේ දායකත්වයේ දරන ඒ දරුවන් නමින් කුල පරම්පරාගතව මිය පරලොව ගිය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් අසල්වැසි මේ ජීවිතයේ හෝ සංසාරගත ඥාතිවරු බණහන ඔබ අප හැම දෙනා නමින් මියගිය මව්පිය ගුරුවර ආදී සහලේ ඥාතිවරු මේ පින්ගෙන සපතටපත් වේවා. දිව්‍ය මනුස්ස සපතින් සපවත්ව උතුම් වූ ලෞතුරු සොයෙන්ම සනසේවායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම අද දවසේ මේ ධර්ම දානයේ සඳහා බැතිබර දායකත්වයේ දරන බාද්දුවේ පදිංචි නිසලී නවීෂා දියණියටත් ශමීන් භාග්‍යා දියණියටත් ඒ වගේම වැල්ලවායේ පදිංචි සිතුමිනි සේරසිංහ දියණියටත් දම්සරා සේරසිංහ දියණියටත් මේ දියණිවරු හතර පළට සිත පතමින් ආශිර්වාද කරමින් ධාරණ ශක්තිය මතක ශක්තිය ස්මරණ ශක්තිය ලබාගෙන ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධියේ දියුණුව ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී භව චිරජීවනය සියලු යහපත ශාන්තිය අපේක්ෂාවෙනුයි මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවේ. ඉතින් ඒ දරුවන් පිළිබඳව ඇති සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම ඉටු වේවා. ඒ දරුවන්ටත් ඒ දරුවන් මේ ලෝකයට බිහි කළ ආදරණීය මව්පියන්ට මඟ පෙන්වන ගුරු උතුමන් ඇතුළු ඒ පවුල්වල හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණයට සහභාගී වෙන මේ සෑම සියලු දෙනාටමත් ලෝකයේ පුරා මේ ධර්මීය බෞද්ධ මාධ්‍ය ජාලය තුලින් ශ්‍රවණය කරන ඒ හැමටත් සියලු ලෝ සතුනටත් මේ කල කුසල බලයේ පුණ්‍ය බලයේ තුනුරුවන්ගේ ආනුභාවය ආශිර්වාදයේ කරන කොටගෙන පින් අනුමෝදන් වන බුද්ධ බෝසත්යන් වහන්සේලා ඇතුළු දෙවියන්ගේ ආශිර්වාදයෙන් දෘශ්‍යමානව අදෘශ්‍යමානව එළඹෙන යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් හිරුදුටු ගණදුරක්සේ දුරවග සතුරු ආන්තරා මගහැරී නිදුක් නිරෝගී භව චිර ජීවනය සියලු යහපත ශාන්තිය සහනය සැනසෙල්ල හාත්පස රැකවරණයේ සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා වෙලෙන දාම් ගොවිතෙන් අධ්‍යාපන ආගමික කටයුතු දිනෙන් දින දියුණු වී ලෞකික වූත් ලෝකෝත්තර වූත් තම තමන්ගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා වහවහා සමෘද්ධ වේවා. මේ ඝෝර භයංකර සසරේ සරණාතුරු නරකාදී දුගති බයකට සාපිපාසාදී දුකකට නොපැමිණ දුර්ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් දහම් මඟ අසාගෙන ලෞතුරු මඟඵල නිවනින් සැනසුම කල් නොවේවාම ඔබ අප හැම දිනාටම ලැබේවා සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කටයුතු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සෝපත් වේවා යහපතක් වේවා